මෙම දේශනයට ආරාධනය අපේ නායකයන්ගේ හම් වෙනකොට මම බොහොම සන්තෝෂ වුණේ මේ සඳහා සහභාගී වෙන මේ පාඨමාලාව හදාගන්න ඉදිරිපත් වෙන මේ තේරී ආපු කණ්ඩායමට කතා කරන්න මට හම්බෙන්නේ පිළිබඳව. මම ඔබේ අවධානය සඳහා පුංචි තරකින් අවතීර්ණ වෙනවා. මම ජ්‍යොතිෂයේ කවදාවත් පිළිගත්තේ නැති එකට පාර දුන්න පුජුලේ. ඒක වාක් ඉස්සර. මගේ දැන් වයස 9 මාසයයි. ඒක වාක් ඉස්සර මම එහෙම කළා. ඒකට හේතුව උනේ මගේ දේශපාලනයේ මම දේශපාලනයේ ආචාර්ය වෙන්න පෙර සහෝදරයෙක් එක්කලා ආශ්‍රකලේ මහාචාර්ය කවුරුසතරවැනි හේතුවාදී නිසා හිටපු මහාචාර්යවරු ඉන්න ජ්‍යොතිෂය ගමේ භාෂාවක සපතාන කරගෙන ගත්තේ නැහැ. නමුත් මම ජ්‍යොතිෂයට අවතීර්ණ වෙන්නේ මේ යට කරපු මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක තොරතුරු හොයන්න යාම නිසා. මේ ශ්‍රී ලංකාවේ මහාවංශයට කලින් මහාවංශයන්ට කලින් තිබුණු මෙකීගේ ඉතිහාසයේ තිබුණු තොරතුරු හොයන්න ගිය මට තේරෙනවා අපි සූර්ය වංශිකයෝ බව. එයින් පස්සේ සූර්ය වංශිකයෝ ගැන මම හොයනකොට ලෝකයේ දියුණු සංස්කෘතිය වල සූර්යයා මුල් කරගත්ත සංස්කෘතියක් තමයි තිබුණේ. ඉතින් ඒ සංස්කෘතියේ තොරතුරු හොයාගෙන යෑමේදී ඔවුන් අපේ භෞතිකවාදීන් අභිභවාගිය පිරිසක් බව අවබෝධ වෙනවා. ඒකින්ද එවැනි විද්‍යාවල් 10ක් මේ ශ්‍රී ලංකාවේ නැත්නම් පුරාණ හෙළදෙවි ව්‍යාප්ත කර බව තේරුම් ගත්ත මම ඒ දස විද්‍යා අධිපති පිළිබඳව ඒ කියන්නේ මහා රාවණ පිළිබඳව මිනිසුන්ගේ තියෙන ජනප්‍රවාද දිගින් දිගට හදාගන්න ගත්තා. මම හිතන්නේ මගේ බොහෝ කාලයක් මම ගත කළේ ඒකට. මොකද මට ඕන තිබුණේ මේක මිත්‍යාවක් නම් මිත්‍යාව බව ඔප්පු කරන්න. ඒ අන්තිම හඳුන්වලා දුර හැටියට සූර්ය වංශිකව උන්ගේ අන්තිම රාවණ වරයා පෘථිවියේ හිටපු අන්තිම රාවණ වරයා මැරලා තියෙන ශ්‍රී ලංකාවේදී ඔහුගේ නමයි ජනප්‍රවාදයේ තියෙන්නේ රාවණ. තුන්ලොව තමා නතු කළ රවුල් තෝරේ BBC නගර කියනකොට කියනවා. රවුලා මැරි රම්කද සිදසංගල කියනවා. මේ රවුල්ගේ දස විද්‍යාවෙන් 6ක් මම මේ වෙනකොට හදාගමින් ඉන්නවා. ඒකෙන් එකක් තමයි ජ්‍යොතිර්විද්‍යාව. ඊට පස්සේ මම ජ්‍යොතිර්විද්‍යාව හදාගන්නකොට මම සාධකා විද්‍යාවෙන් මම ඉගෙනගෙන තියෙන කරුණුත් එක්කලා මේක සංසන්දනය කරලා බලනවා. සමහර වෙලාවදී මම එකදාක මට මතකයි මහාචාර්ය කවුරුසේකට මේ ගෞරවනීය සහෝදරයා මහාචාර්යට එයාට මම ආරාධනා කරනවා මගේ කුකුවිල සබාදහන් ගොඩට එන්න කියලා. එයා එනවා. මම එයාට හිතුව දෙනවා කොහොමද හිතවල. එයා කොහොමද හිතවල ඉවරලා. උනාටස් මම කරන සහෝදරයා ලබනවුන් දෙනවද මේ වැඩ බලන්න. වැඩ මම ජ්‍යොතිෂයේ නියමයේ අනුව නම් මේ ගහක කැටියට යන්න බෑ මේක. මම ඒ අල්ලපු සියලු වෙලාවල් එහෙමයි. එනම් මේක වැලක් කියුතුයි. ඇත්ත වශයෙන්ම මදත් ඒ ගහ කියනවා ඒ ගහ ලොකු වෙන්නේ නැහැ. යන්නේ වැලක් වලකට විතරක් බලන්න ඇදගෙන වැටෙන්න. ඊට සති දෙකකට පස්සේ එනවා නියෝජ්‍යවතුරේ ලක්කල ගුවන් විදුලි මහාචාර්ය කීතුමට දුන්නා. එතුමාට කඩයක් හිටවල දෙනවා කොහොම කඩයක් ඒ තවාලෙන් මෙතන. ඒක දැවැන්ත ගහක් ඇතුලේ විතරම හැදෙනවා. මේක බලන්න මහාචාර්යවරයා කිව්වා මට. සෝදල මට තේරෙනවා. මට දැන් තේරෙනවා. මේක මෙවැනි අදහස් එන්න සංසාරයෙන් ගෙනාපු දැක්මක් තියෙන කුජුල අවශ්‍යයි. මොකද මම පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අතරේ තීන්දුව ගන්නවා විද්‍යාඥයෙක්. හැබැයි මේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කිරීමට යම් කිසි දැක්මක් දර්ශනයක් ආයුතුයි. එවැනි දර්ශන එන්නේ සංසාරේ කුසල කරනකොට. සහෝදරයෙක් කෙනෙක්. එන සහෝදර දාර්ශනිකයෙක්.
මම විද්‍යාඥයෙක්. අපි විද්‍යාව සහ දර්ශනය කියන වැඩසටහන ජාතික ගුවන්විදුලිය එක දිගට අරගෙන මම හිතනවා විදුලිය වැඩසටහනේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ අපි විද්‍යාව සහ දර්ශනය කියන වැඩසටහන එතුමත් මාත් එක දිගට අරන් ගියේ මේ අදහස මත පිටලා. ඒ හින්දා මාක්ස්වාදී දේශපාලනය තුළ විඥානවාදයේ ප්‍රතික්ෂේප කරපු මම ওই සියලු ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරපු මම ජ්‍යොතිෂය හදාගන්න පෙළඹෙනවා සියලුම අනෙක් ඒවා අතහැරලා. ජ්‍යොතිෂය හදාගන්න මම අපුරු චරිතයක්. මේ ටික කියන්නේ මේකට පෙළවන්නක් ඇටියට. මම ධනු ලග්නයෙන් ධනු නවාංශකෙන් ඉපදිලා රවි පුද එකට තියාගෙන ඒ කියන්නේ බුධ ආදිත්‍ය යෝගයේ එකට තියාගෙන 10 සෙනසුරු තියාගෙන ඉපදිච්ච කෙනෙක්. ජ්‍යොතිෂයේ කියන ආකාරයෙන් ඒ මමමයි. ඒ මමමයි. සෙනසුරු මට කිසි දෙයක් කරන්න බෑ. එයා තුලාවේ ඉන්නේ. එහෙනම් සෙනසුරු ඒ රාष्ट्रයේ යන මේ මොහොතේ මම දීප්තිමත්ව බබලෙන් පටන් ගන්නකොට මම දන්නයි මට තියෙන හිඳ බුධ ආදිත්‍ය යෝගයේ. අභියෝග කරන්න පුළුවන් නම් කාට හරි මම මේ කියන දෙයට උන්ට ජ්‍යොතිෂය සම්පූර්ණ හදාගන්න වෙන්නේ. ඒකද මිනිහ කිපුණාම ගර්භාෂය ඇස්සේ මේ ගර්භාෂය ඇස්සේ එකලස් වෙන ආපෝ තේජෝ වායු පඨවි ඊට විඥානය ඇතුළු වුණාට පස්සේ ඒක එකලස් වෙලා එළියට එනකොට වතුර බෑග් එක කැඩෙනකොට ඒ කේන්ද්‍රස්ථානයේ ග්‍රහ ලෝකවල තියෙන නාභිගත කරන කිරණ අණුව ඔහුගේ වාතය පිට සහ සෙම සංකලනය වෙනස් වෙන බව එකම පවුලේ එකිනෙකට වෙනස් බව ඒක තුල ඔවුන් ග්‍රහ ලෝකවල පාලනය කරන අකත්ත බව සූර්යයා විසින් නිර්මාණය කරන පරිසරයට යටත් වෙන බව සූර්යයා විසින් නිෂ්පාදනය කරන තියෙන ආහාර අනුභවය කිරීමට යටත් බව තේරුම් ගත්තොත් ඒ යම් කිසි වැඩක් කරනොත් අපි වෛද්‍යවරු තුන්දොස් කියන තියෙන වාතය පිට සෙම කිපෙන බව රෝගීක් බව වටහා ගන්න පුළුවන් වුණාමට සාරාර්ථ සංග්‍රහය සුස්කෘතය අනිත් එක සරල සංහිතා හදාගන්න. ඒ සඳහා වෛද්‍ය විද්‍යාව ලැබුණා. වෛද්‍ය විද්‍යාවත් කරන්න බෑ ජ්‍යොතිෂය ලැබුණා. ජ්‍යොතිෂය හරියට නොදන්න වෛද්‍යවරයා භාගයක් පැහැදිලිවම. ඒ වාගේම කුසිකර්මයේ හරියට දන්නේ නැති ගොවියා භාගයක්. තිත්නිකමට එනවා. මෙසියක කරන්නේ සූර්යයා. අවසාන වශයෙන් මම කියනවා. ඉතින් සූර්ය වංශිකයන් සූර්යයාට මුල්තැන දුන්නා තමන්ගේ කුසිකර්මයේ. ඉතින් සූර්යයාට මුල්තැන දීම විද්‍යාත්මකව පරිශීලනය කරනවා. විද්‍යාව අපූර්වයක් කියන සූර්යයාගේ දෘශ්‍ය වර්ණවලියක් තියෙනවා. සූර්යයා හයිඩ්‍රජන් හීලියම් විමර්ශන නිකුත් වෙන ශක්ති තරංගයේ මනින නැනෝමීටර වලින් නැනෝමීටර 0.10 දක්වා ශක්ති කලාපේ නැනෝමීටර 390ට මෙහා පැත්තේ සියලු තරංග සූත්‍ර තරංග මයික්‍රෝවේව්ස් X gamma micro රේඩියෝ මුල ප්‍රබල කියලා. ශබ්ද තරංග ටික හසුරවන්න පුළුවන් වුණොත් මෙන්න වීදුරුන පුපුරවා දාන්න මේ ප්‍රදේශයට පුළුවන්කම තියෙනවා. අලියෙක් පළවා හරින්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම අත්දැකලා තිබුණා. මම දැන් ඉන්නේ සීයල සමාදන් ධම්මානේ අද මේ කතා කරන්නේ ඉතින්. මේක කුඹුරේ දැන් ගොයක් කපනවා. අක්කර 12ක කුඹුරක් මම හදුවා. සෝදන් කලවේන්ති පත්‍යපර්මාන ගුරුක කායම් කහවරම මතුරම් මේක අස්සේ. එක කුණියකින් කාණියක් එක වනසතකින් කාණියක් නෑ. ඉගෙන ගන්න දෙනවා මෙතන ළමයි. ආවේ ගඳගල හොල්ලේ ආර්ථික සංවර්ධන දාලා 35ක් නිවාසික පුරුදුන. ඔව් කුඹුරේ ඉඳගෙන රැය සංගීත සිංදු කියනවා. කුඹුර වටේම ඉන්නවා ලිටිය. ඒගොල්ලෝ ඇතුළට එන්න බෑ. ඔබ විශ්වාස කරයිද කියලා මම දන්නේ නැහැ. සිංහ කරණයේ තරම් බලවත් වෙලා. සිංහ කරණයේ කුඹුර තුල ඉච්චර බලවත් වෙලා. කොහොමද මම මේක කියලා දෙන්නේ? මුරුදු කාලයේ නැතුව ෆයිල් එකක් ඕන වෙන්නේ නැති බව මම දන්නවා. ඒක නැත්නම්. ඒ හින්දා ජ්‍යොතිෂය පිළිබඳ සියුම් හෝ අවබෝධයක් නැත්නම් මම කියන දේ වැටෙන්නේ නැහැ. ස්තුති මේ පාඩමාලාවට. තමුනාසල බේගලට අවශ්‍ය මුතු කාලපතික තැපත් කරන බව හිතනවා. නැත්නම් මම කියන දේ වැටෙන්නේ නැහැ. මේ ගොවිපලේ ගස් වලට කල් යන්න බෑ. පීඩෙන්න ඕන පුළුවන්. මේවා අතු වලට උස යන්න බෑ. අතු හරහට යන්න ඕනේ. හරහට යන්න ඕනේ.
ඒ සඳහා සිකුරු සහ බ්‍රහස්පති උදව්වම ගන්නවා තමයි තේරෙන්නේ. යන්න මම හදලා බාර දීලා අපු ගොවිපළට. උකුල සබදාන ගොවිපළට. කොස්කා දෙල්ගා වල්දෙල්ගා කොස්දෙල්ගා එකට හදලා. ඒවක්වත් උසයන්නේ නැහැ. එකක්වත් උසයන්නේ නැහැ. බිම ඉඳලා ගෙඩි කරන්න පුළුවන්. කාන්තාරකට. වල්දෙල් උසයන්නේ නැහැ. ගෙඩිය හදලා බිම. කොස්දෙල් උසයන්නේ නැහැ. ගෙඩිය හදලා බිම. දෙල් උසයන්නේ නැහැ. ගෙඩිය හදලා බිම. කොස්ගෙඩි බිම ගෑවෙනවා. එයි මම එක ළඟ එකම පවුල ගත්ත ටිකක් අතව දැම්මේ. ඔවුන් තුල මේ කොස්කේ මේ කෙසේ සිදුවුද කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔවුන් හොයාගෙන යනවා. හොයාගෙන ඉන්න ඉල්ලුවම මම කියන්නේ මම ආදන්න නැකත් වලට. කරුණා කරලා අපිට නැකත් දෙන්න ඕන ඉල්ලනවා. ඒ නිසායි මම සබදාන ගොවිලිත නිර්මාණ කරන්නේ එක දිගටම. ලංකාවේ මොන තරම් ගොවිලිත් තියෙනවා. හැබැයි කිසිම දෙයක්වත් කරණය නැහැ. කරණය නැති කුසිකාරන මුලිත නැකත මොන ගොවිතද මම අහන්නේ ඒකයි. කරණය වැදගත් දෙයක්. ඒ ඉන්න මම පැහැදිලි කරනවා සියල්ලටම ඒ ලිතේ උඩින්ම මම ලියන දේ තමයි සාකේක පැලවීම වැඩිම සබදානමේ අසිරිමත් සිදුවීමකි. ඒ හසුරුවන්නේ ඉරහන් අතුරු ග්‍රහලෝක නිසා නෙවේ. මේ ඔප්පු කිරීම සඳහා මා ජීවත් විය යුතුයි. මගේ ජීවිතයේ ඉදිරි කොටස වටිනවා නම් මට වටින්නේ මේ මහා දර්ශනය, මේ මහා විද්‍යාව සමාජගත කිරීම සඳහා පමණයි. නැත්නම් මගේ ජීවිතේ තෘප්තිමත්. දරුවෝ දෙන්නෙක් සාර්ථක නිවසක් සියල්ල හදලා මම අවසන් කරලා ඉවරයි. සමාජගත කරලා ඉවරයි. දැන් මම සමාජගත වූ කල යුත්තේ මේ මතයයි. මේ සඳහා උදාහරණ අවශ්‍යයි. මේ සඳහා මිනිස්සුන් දකින්න පුළුවන් තැන් අවශ්‍යයි. හින්දා සබදාන ගොවිපළවල වලට පුරා නිර්මාණය කරමින් දැන් මම මෙතනින් මම යනවා. මම දැන් කියන්නේ ගියේ ඊට හඳ ඇතුළු ග්‍රහලෝක නිසා නෙවෙයි. හින්දා ඉඳගෙන මම අධ්‍යයනය කළා. හින්දා 300 නැනෝමීටර් 390 නිහා පැත්තේ 760ට මෙහා පැත්තේ තියෙන කොටස අතිශයින් වැදගත්. මේක විද්‍යාත්මකව හොයාගත්ත කොටසක්. මේකට කියන්නේ දෘශ්‍ය වර්ණාවලිය. ඒ වර්ණාවලිය තුල දෘශ්‍ය අපිට අදෘශ්‍යයි. නමුත් මේක දෘශ්‍ය වර්ණාවලිය. අදෘශ්‍ය වෙන හේතුවක් තියෙනවා. නිව්ටන් කියන විද්‍යාඥයා කියනවා. සියලු වර්ණ එක තැනක තියලා එක්තරා වේගයකින් කරකවපුවාම ඒ තනියම විදිහට එනවා. ඒ එක්තරා වේගයේ පෘථිවිය වේගයයි. පෘථිවිය කරගෙන වේගය එක්තරා වේගයයි. එන්න පෘථිවියේ ඉන්න සූර්යාලෝකයේ මේ වර්ණ වෙන් කරලා බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා වෙන තාක්ෂණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රිස්මයක් කරා සූර්යාලෝකයේ ඛණ්ඩනය කරනවා. ප්‍රිස්මය හා එනකොට ප්‍රිස්මය උඩ කෙළවරින් දම් පාට, ඊට පස්සේ නිල් පාට, ඊට පස්සේ කොළ පාට, ඊට පස්සේ කහ පාට, ඊට පස්සේ තැඹිලි පාට, ඊට පස්සේ රතු පාට වර්ණ ටික ලස්සනට කැඩෙනවා. ඒ ප්‍රිස්මය හරහා මේක ස්වභාවිකව පෘථිවියට මේක ප්‍රිස්මයකින් කඩන්න පුළුවන් නම් පෘථිවියේ ශාකවලට වැදගත් වෙනයි කුසිකර්ම විද්‍යාවේ මූලධර්ම වල අද උගන්වන්නේ නැති මූලධර්ම වල එකක් තමයි දම් පාටට මුල් ඇදෙනවා අල්ට්‍රාවයලට් වලට. එනම් සූර්යාලෝකයේ උඩින්ම තියෙන පිරමීඩයේ උඩින්ම තියෙන දම් පාටට මුල් ඇදෙන්න ඕනේ. ඊළඟට මුල් ඇදෙනවා. ඊට පස්සේ කොළ හැදෙනවා. ඊට පස්සේ කහ පාට පුරුක් හැදෙනවා. ඊට පස්සේ තැඹිලි පාට අතු බෙදෙනවා. ඊට පස්සේ රතු පාට මල් පිපෙනවා. මේකයි කුසිකර්ම විද්‍යාවේ මූලධර්ම. අද උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ජ්‍යොතිර්වේදය ඉස්සරහට යන බව උන් දන්නා නිසා උගන්වන්නේ නැහැ කියන එකයි මගේ අදහස. පෘථිවිය නෝ එක වටේ වායු ගෝලයක් තියෙනවා. ජලය හා සූර්යාලෝකයෙන් වල අපිට දේ දුන්නේ නැහැ. අපි දකිනවා වර්ණ වෙන්නේ නැහැ. පෘථිවිය රවුම් නිසා සමකය තිතක් හැටියට සලකලා කඩකඩකේ සහ මකරේ ඉලක්ක කරලා ඉලක් පල්ලයට ගෙනව තුන්දි ඉලක් අනිවාර්යෙන් අපිට ප්‍රිස්ම දෙක නිර්මාණය වෙනවා. එඳ සමකය උඩ සූර්යයා එන දවස එනකොට පොඩකට ප්‍රිස්මයේ උඩ කෙලවර පෘථිවියට ලැබෙන දම්පාර සමකයවට රටවලට. සමකයවට රටවල් වල මාර්තු 21 සැප්තැම්බර් 23 වෙනකොට මුල් ලැබීම සඳහා අවශ්‍ය උත්තේජන ශක්තිය සූර්යයා දෙනවා නම් එහෙනම් ග්‍රහක මුල් ලබ්ධවන්නේ සූර්යයා නෙමෙයි.
ගේ ඇතුලේ තියෙන ගේ ඇතුලේ තියෙන ගසලු ගෙඩිය ඇට පැලවෙලා තියෙන මේ මාසේ නෙවෙයි. මේ මාසේ කුස්ගෙඩියක් තිබුණා කුස්ගෙඩිය ඇට ඇතුලේ පැලවෙලා නැද්ද? එළියේ තියෙන අලවල මුල් ඇදලා නැද්ද? එහෙනම් මේක කරන්නේ සූර්යය නෙවෙයි. සූර්ය සමකේ ඉඳ කලකක නිවර්තනට යනකොට උඩට යනකොට ප්‍රිස්මේ ඊළඟට එන්නේ පොළොව නිල් පාට. මුල් ලැබෙනවා පොත්ගස්වලින් මුල් එළියට ගන්න අනන්තව දකින්න අපිට හිතන්න වෙලාවක් නැහැ. අපි රසායනික කුසිකරණය තුල අන්ධ වෙලා. මුල් ලැබෙනවා. ඊළඟට එන්නේ කොළ පාට. කොළ එන්නේ පහළ උඩටම කොළ හැදෙනවා. දරු දාන උඩට කොළ හැදෙනවා. බුලත් කොළේ ගොඩක් ලොකුයි මේ මාසේ. නිවිති කොළේ ගොඩක් ලොකුයි මේ මාසේ. ගෙඩිගොව ගෙඩිය කොළ ගොඩක් ලොකුයි මේ මාසේ. ඊළඟට එන්නේ කහ පාට. පුඩු කැදෙනවා. බණ්ඩක ගහ බලා ඉන්න දුස යනවා. ගොයන් ගහ බලා ඉන්න දුස යනවා. ඊට පස්සේ එන්නේ තැඹිලි පාට. පඳු දාන වතු බෙදෙනවා. ඊළඟට ඉන්නේ සතු පාට. දැන් මේ වෙනකොට සූර්යයා කප්කටක නිවර්තනගත වෙලා. ඒ කියන්නේ ජූනි 21 වෙනිදා වෙනකොට රතු පාට එන්නේ. පෛත්‍රකම් රසායනික ක්‍රියාත්මක වෙනවා. පෛත්‍රකම් රසායනික ක්‍රියාත්මක වෙනකොට මල් පිපීමේ හෝමෝනීය ක්‍රියාත්මකයි. ගස් මල් වල වෙනවා. ජූනි මාසේ 21 වෙනිදාට කුඹුරේ ගොයන් ගහ පීදෙන්න ගොයන් ගහ වර්ධනය කරලා තිබ්බොත් කුසිකරණයේ දැනුම තියලා මේක අහගෙන ඉන්නවනම් මම ඒගොල්ලන්ගෙන් අහනවා මාස 3 ගොයන් ගහ ජූනි 21 වෙනිදාට මාස 2 සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒක හීම්බන්දි එනකොට හොඳ කරලක් හැදෙන්න අවශ්‍ය උච්චදිනේ සූර්යයා දීලා ඉවරයි. අපි එසේ නොකළොත් ඒ සඳහා රසායනික උච්චදින තිය යුතු බව අපි දන්නවා. ඒ හින්දා මේ කාලසටහන වෙනස් කරලා තියෙන්නේ. රසායනික වෙනස්කම් නිසි. එන්න ජූනි 21 වෙනිදාට මල් පූජා ගන්න අපේ මිනිස්සු බොහෝ දේවල් කළා. ඔවුන් පැහැදිලිව ගමේ මිනිසුන්ට තේරෙන භාෂාවෙන් කතා කළා. සිංහල කන්දනම් වපුරලා ගෙඩට වරෙන්න ගොඩට අවුරුද්ද ඉස්සලා වපුරලා ගොඩට වරෙන්න සිංහල කන්ද වපුරලා අවුරුද්ද ඉස්සලා ගොඩට එනවා නම් ජූනි 21 වෙනිදාට වයස සම්පූර්ණ වෙලා ඉවරයි. කවුද මේක කළේ? මේ ශක්තිය දුන්නේ කවුද කියලා? ඒකේ විශේෂ පුදුනේ අපි ඉන්නේ සමකේ අංශ 10මාර කුඩි. සමකේ මත නෙවෙයි. පෘථිවියේ අංශක 23මාර ඇලවීම නිසා මේක සිදුුනේ. මේ ඇලවීමට මුළු ජීවයම යටත්. අපිට පොළයක් මේ සුර තියාගෙන කෙලින් දියන්න බෑ. අංශක 23මාර ඇල කරනවා. පෑනල්ලට බෑ කෙලින් අංශක 23මාර ඇල කරනවා. සීරුවේ සිටින් ගුණම වාද දෙක අංශක 23මාරයි. විලුගත් එක්කලා. පහසුවෙන් සිටින් කකුල් දෙක අංශක 23මාරයි. ගහක දෙබල අංශක 23මාරයි. මේ 23මාර ඇලේට පෘථුවිය යට ශාකත් යට අපේ ක්‍රියාවලියත් යට මාර්තු මාසයේ 21 වෙනිදා සමකේතන සූර්යයා ලංකාවට එන අප්‍රේල් 13 වෙනිදා වරුවේ දවස් 23මාර ගේ 23මාර මේ වැදගත්ව මේ රටේ ඉන්න කාටවත් තේරෙලා නැහැ. උන් අන්ත වෙලා වෙන විද්‍යාව ගන්නවා. තමුණාස්ලා පෘථුවිය හරි මැද ඉන්නවා කියලා මගේ එකයි. පෘථිවිය හරියට කියලා. මේ පෘථිවිය කවදා හරි කෙලින් කළොත් සූර්යයා ගමන් කරන සම්මාසවලට උදින් ඉස්සරහින් දුන්නේ. මේල දීමේ තියෙන විශේෂත්වය මේකයි. මේල උනේ නැත්තම් මේ ජීවිතේ මේ පෘථිවිය නැහැ. මේ ජීවිතේ පෘථිවිය නැහැ. පස්සේ දවසක මේක කතා කරනවා විද්‍යාව. මම කතා කරන්නේ සූර්යයා මාර්තු 21 වෙනිදා ජූනි 21 වෙනිදා තියෙන දවස් 92 කාලය තුල වර්ධනය විය යුතුයි. නමුත් දවස් 92ක් අපිට අහිමි වෙන්නේ සූර්යයා අපේ රටට එන දවස් 33මාර පහුවෙලා. ඒ හින්දා යලේදී අපිට තියෙන දවස් 69යි. එන්න අපි කෙටි මස් වීදානවා යලේදී. මේ මහා විද්‍යාව තේරුම් ගත්ත ප්‍රබුද්ධ ගොවියෝ ඉතින් ශ්‍රී ලංකාවේ. යලේදී වැඩි මල් වීදාන්නේ නැහැ. ඇයි? සූර්යයාගේ සහාය අපිට නැහැ. සූර්යයාගේ සහාය අපිට තියෙන දවස් 69යි. මාස් කන්නේදී සූර්ය අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ පළවෙනිද ලංකාවට. සැප්තැම්බර් 23 වෙනිදා සමකේ උඩ. දෙසැම්බර් 21 මකර නිවර්තනය. දවස් 115ක්.
ඔහුගේ සහයෝගය දවස් 115ක් සූර්යාගේ සහයෝගය. ඒ නම් මාදී වපුරන්න පුළුවන් වෙන්නේ මාස් කන්නේ විතරයි. වැඩිමාල් විතරයි මාස් කන්නේ වපුරන්නේ. සුවඳල් මාස් කන්නේ වපුරුවොත් මුසල් 30යි කුඹරකින් හම්බෙන්නේ. හැබැයි සුවඳල් යල් කන්නේ වපුරුවොත් මුසල් 60යි. කවුද මේක කළේ? මේක කරන්නේ සූර්යයා. මේක වටහා ගත්ත කුස්කරණේ තියෙන පෘථුවියේ මේ ශ්‍රී ලංකාවේ. එහෙනම් අපේ මිනිස්සු බොහොම පැහැදිලිව මේ කුස්කරණේට ලස්සන කාලසටහනක් ලැබුවා. නවම් මහේදී කැලයට වැඩිලා මසක් පමණ කල්වල් කොටාලා මැදින් මාසේ දීවල් ගිනි තබාලා පුරා පොතු උඩ කල්වල් බලලා මගේ වගේල බඩාලිතේ මම මේක යල් කන්නේ අලියලා තියෙනවා. මාස් කන්නේ සඳහා වුන් වෙසක් පොසොන් මසදින් තෝරා ගන්නට ඇසල නිකිනි මත බිම් පීරා ගන්නට බිනර මහේ වැටකොටු අහුරා ගන්නට වක්මස පුරවපුරමතු පුරවන කොහොම ලක්ෂණ මේ කාලකටන් දෙක හදලා තියෙන්නේ සූර්යාගේ වැඩ ගන්න. මේ අහිංසක ගැමියන්ගේ කාලසටහන පිළිගන්නේ නැති නිසා මම මේ රටේ දේශීය මේ ස්වදේශීය පියවරකට ගියා. ඒ කියන්නේ වැඩි ජනතාව ගන්නට. යක්ෂ ගෝත්‍රිකයින්ගේ දැන්වත් තියෙන අපිට හැඟවි තියෙන කුරුකක් හොයලා ඉන්නේ. ඔවුන්ගෙන් මම මේ කාලසටහන ගන්න හනකොට ඒ වැඩි ජනතාව මට කිව්වේ ලංකා රට පොඩ්ඩක් හදාගන්න වන්නේ නැත්නම් මිනිගච්චෝ. වෙසක් කාල පස්සේ කැලපොච්චට මංගච්චලා රුකම් පොඩ්ඩ පින්පොච්චට පටහැරලා නිකිරිමාත පොද්දේ පොය දින පොත දිනපාම මේමි හේම් පොතට ගින්දුද්ද වන්දු කරලා ගින්දුද්ද වන්දු වෙන කාලමත්තේ හතරමක් ඇටක් වච්ච බිම් පොච්චට ලාභච්චන සිංහලෙන් කිව්වොත් මේ ලංකා රට පොතේ නදා තමයි වන්දන මිනිගච්චෝ ලංකාවේ වැඩි මිනිස්සු වෙසක් කාලමත්තේ කැලපොච්චට මංගච්චලා වෙසක් කාලේ කැලවට ගිහිල්ලා රුකම් පොද්ද බිම් පොච්චට පටහැරලා ගස් කපලා බිම දාලා නිකිලි මාසේ පොද්දේ පොය දින පොද්ද දිනපාම මේවි නිකිලි මාසේ පොයට දවස් 5කට මෙහා පැත්තේ හේම් පුත්තට ගින්දුත් මන්දු කරලා හේරට ගිනි දියලා ගිනිසුත් මන්දු වේද කාලමැත්තේ ගින්දර නැමීගෙන එන වෙලාවට හතරම කැට පොද්ද බිම් පොච්චට ලාභත් වෙනවා විද්‍යාඥයනේ ධන ගන්න වැක්කු ඉස්සරහා ඔවුන් කියපු දේ තේරුම් ගන්න උත්සාහ කරනවා මේක ගත්ම කලාපේ රටක් නයිට්‍රජන් වාෂ්ප වෙන සූර්යාලෝකයේ පාලනය කළ යුතුයි එන්න වෙසක් කාලේ කැලෑවට ගිහිල්ලා උද අහස රැයිලා තියෙන වැස්ස ගස් කපලා බිම දාලා මාසයක් තියලා නිකිනි මේක පුච්ච ගන්න නැතව වපුරකට බෑ ඉන්න නිකිනි මාසේ පොයට දවස් 5කට මෙහා පැත්තෙන් ගිනි තියෙනවා ඇයි ඒ සම්පූර්ණ අලුවෙලා ගියොත් එහෙම අඟුරු නෑ කාබන් නවත්තා ගැනීම සඳහා ඉන්න අඟුරුත් අවශ්‍යයි කුඩා අතු පිටිලා අලුනාම අලු කැදෙනවා පොළවේ අම්ල ගතිය ශාර ගතිය බවට පත් වෙනවා නයිට්‍රජන් වාෂ්ප වෙන්නේ නැහැ. එයින් පස්සේ පුරාම වපුරුවම පුරාම සතුටින් පොළව අහගන්නවා. එකහතර පොළොවට දාන්නේ ඇයි මේ වෙලාව තමයි සූර්යගේ දුෂ්ට වර්ණාවලිය දම්පාට එන්නේ. දම්පාටට මුල් ලැබෙනවා. අවශ්‍ය සේරම සම්පූර්ණයි. මෙතනයි කුසලන් මේ තුනේ මේකේ තුනේ ජ්‍යොතිෂය. විද්‍යාත්මක තේරුම් ගන්න මෙතන තුනේ විද්‍යාත්මක ජ්‍යොතිෂය. එයින් පස්සේ අවශ්‍ය පොළොවේ දුන්න පොර ටිකට අරන් මේ පොළොව මේ ගස් ටික හැදිලා බීජේ තුන ඇට ශක්තියට අරන් ගහ හැදිලා වැඩිපුර පොර අවශ්‍යයි මේ වෙලාවට. ඒ සඳහා ඒ මොකද සූර්යයා තව වැඩ කරනවා. සූර්ය ලංකාව උඩට ඇවිල්ලා ලංකාව රත් කරලා වාතය උඩට අරගෙන වලාකුළු ටික හප්පලා අකුණු ගහලා වහිනවා. ඒවා අකුණු වෙයි අකුණු වල තියෙන්නේ වායු වල තියෙන 170ක් වූ නයිට්‍රජන් නයිට්‍රේට් කිරීමේ ක්‍රියාවලිය එන්න ගහපන් ගණන් බලපන් අපි මිනිස්සු කිව්වේ එන්න ගහපන් ගණන් බලපන් එන්න ගහන එක ගණන් බලලා වපුරපන් මේ රටේ මිනිස්සු අවස්ථාව නැහැ විශ්වවිද්‍යාලෙ උගන්වන්න උසාහලක කබල විශ්වවිද්‍යාල සාහෘණ විශ්වවිද්‍යාල මේ උගන්වන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන මේ සඳහා නැහැ ස්තුතියි තමුන්නාසලට මේක පවත්වගෙන යනවා මම දන්න තරමට මම විශ්වාස කරන තරමට මට තව උදාහරණ මේක වයසක් තියෙනවා ජීවත් වෙන්න මේ කාලය තුල මම මේක උගන්වනවා මේ සූර්යයා කරන වැඩ ටික සූර්යයාට අපි ඒ විදිහට අනුගත වෙලා වැඩ කළාට සූර්යාගේ ශක්තිය තවත් පැද්ද කරලා කියලා තියෙනවා. සූර්යාගේ වර්ණාවලිය මේ දෘශ්‍ය වර්ණාවලිය තවත් වෙනස් වෙලා පෘථුවියට එනවා පෘථුවියේ වාසනාවට. ඒ එන්නේ සූර්යාගේ ආලෝකයේ ග්‍රහලෝක වල මත වැටෙනවා ග්‍රහලෝක තියෙන තැන් ආකාරය අනුව. වැටෙනවා සූර්යාගේ ආලෝකය වෙනස් කරන වෙන වර්ණයක් ඉන්නේ.
සිකුරු කහ පාට වෙනවා. අඟහරු රතු වෙනවා. බ්‍රහස්පති තැමිලි වෙනවා. සෙනසුරා නිල් වෙනවා. වර්ණ වෙන් කරලා ඉවන්නේ. ඒකම මේ වර්ණ මේ ග්‍රහ ලෝකයේ ගෝලාකාර නිසා වර්ණ නමල නාභිගත කරන පෘථිවිය. මේ නාභිගත වීම පෘථිවියේ හැමතිස්සම වේගයෙන් ගමන් කරන පෘථිවිය සහ ග්‍රහ ලෝක නිසා ඒ තැන් වෙනස් වෙනවා. සමානකට විනාඩියයි නැත්නම් විනාඩි භාගයයි. මේ අවස්ථාවල් ගණන් කරලා හඳුනගත්ත නැකත් මහත්තුරු. මේක දුන්නේ මේ ජ්‍යොතිෂයේ නියමයේ හරියටම කරලා නෙවෙයි. නමුත් මේ ගමන්චාරය හරියට කරන්නේ කියලා. මේ වර්ණයන් කොට පුළුවන් උදාහරණයක් ගත්තොත් රතු පාට වර්ණය පෛතෘකම් රසායනයේ ක්‍රියාත්මක කරන්නේ. මේ අඳහරුගේ මේ ආලෝක පෘථිවියට නාභිගත වෙන අවස්ථාව තැන අල්ලගත්තොත් ඒ වෙලාවේ පොල් පැලයක් හරි පැලයක් පොළවේ මුලට ඉස්සුවොත් මේ පැලේ බය වෙනවා. බය වීම වර්ගයාගෝ කිරීමේ මූලික පියවරයි. ගහක් බය වුණොත් එළිහැරෙනවා. ඉන්න බයිවිච්ච පැලේ මේ වෙලාවේ අවශෝෂණය කරගන්නේ උඩින් ආපු අපිට නොපෙනෙන රතු පාට. ඒක මේ පොල් පැලේ අවුරුදු 3 වලින් මිදෙනවා. මේක ජ්‍යොතිෂය නෙවෙයි. මේක දිලිසීමේ විද්‍යාවක් නෙවෙයි. ජ්‍යොතිෂ කියන්නේ දිලිසීම නම් විද්‍යාව කියන්නේ වේදේ නම් දිලිසීම පිළිබඳ විද්‍යාවක් නෙවෙයි. මෙතනම බ්‍රහස්පතිගේ ආලෝකේ වක් වුණොත් වාතයේ ඉබේ මෙලයි. උසයට වැටලා. දහ පළල් වෙන්නේ. බිම හැදෙන්න ඕනේ. මෙතනම සිකුරු ආවොත් කහපාට අන්නාදිගත වුණොත් ලොකු පොකුරක් බිම හැදෙනවා නම් අඩු කාලේ මේ යෝගයට අපි කියන නම මොකද? මේක සංයෝගයක්. මේක යෝගයක්. මේ කතා කරන්නේ මාක්ස්වාදී දේශපාලනයේ අවතීර්ණු මේ වැඩ පිළිවෙලට අවතීර්ණු එහි භයානක ප්‍රතිඵලය මට මාංශ වැඩෙන්නේ අවුරුදු 17 දේශපාලනයේදී තුන. එවෙනි මම මේක කියන්නේ විද්‍යාවත් එක්ක මම මේක අදාළලා තියෙනවා. එන්න හඳ තමයි නැකත් අපිට ලබා දෙන්නේ. ග්‍රහ ලෝක තමයි අපිට යෝග ලබා දෙන්නේ. නැකත් කියන්නේ මොකද්ද? අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රහක වලල්ල හැඩතල නැහැ ඒවැ. රවුම් නැහැ. ඒක සූර්යා ලෝකයේ ඒවට පත්ත වෙන්නේ නැහැ. මේ පතිත වුණාට නාදිගත වෙන්නේ නැහැ. එක්තරා දුරකදී නවතිනකොට එතන තියෙන හඳ ඒ ටික එකතු කරලා නාදිගත කිරීම නැකතයි. යෝහානි බෝඩි රිටින්ද අපිට මේ ග්‍රාහක වලල්ල හොයාගන්න බෑ. ග්‍රාහක වලල්ල හොයාගන්න බැරුව නම් ඇතුළත් නැගත් පිටත් නැගත් හොයාගන්න බෑ. ජ්‍යොතිෂයේ තියෙන දේවල් ටික කුසිකරකට පාවිච්චි කරන ටිකක්. ස්තුති යෝහානි බෝඩි ගණිතයේ සංකල්ප ඉදිරිපත් කරපේද දැන බෝඩිගේ නියමයට මම තජ්ජව කරනවා. ඒ නිසා චන්ද්‍රයා කොතන තියෙන කියලාද හොයාගන්න ඕනේ. චන්ද්‍රයා ඉපදෙනකොට කොතනද තියෙන්නේ? 27කට බෙදෙනවා කලාප 27කට. අද කුස කැටි රේන ආදි වශයෙන්. ඒ කලාපේ චන්ද්‍රයා ඉන්නේ කොතනද? ඒ තමයි නැකත. කුස නැකත. රේවතී නැකත. කුච්චින්තනය කරන අගස්වල වර්ධනය මේ නැකත. එකක් කියන්න. චරක සංහිතාවේ හංගලා දාපු තරක් තියෙනවා. ඒකේ තියෙන ප්‍රජාපතිට දුවෝ 27 දෙනෙක් ඉන්නවා. මේ 27 දෙනාම කසක් බදින්න එක්කෙනයි. ගෙවල් 27ෙම මෙයා පිළිවෙලට ගියාට රෝහිණීගේ ගෙදර වැඩි කාලයක් ඉන්නවා. එන්න අනික් කට්ටිය සාප කරනවා නිදුවෝ. සාප කරන මේ තාත්තට කියනවා. තාත්තා සාප කරනවා. ඔහුගේ ප්‍රතිශක්තිය නැති වෙනවා. රැස්වල නැති වෙනවා. මෙයාගේ අත පැතුල වෙනවා. යක්කු 3 දෙනෙක්. උණ බඩේ යමකසා සෙම. ඔහු රෝගී වෙනවා. කෙට්ටු වෙනවා. ඔහු මාමණ්ඩගේ සමාව කරනවා. මාමණ්ඩි සමාව දෙනවා. ඊනවට ඔහුගේ රැස්වල දෙනවා. යක්කු පලා යනවා. කතන්දරේ හරියට තියෙනචරයි. නමුත් මේ ජ්‍යොතිෂය දන්නවනේ. ප්‍රජාපතිගේ දුවරු 27 දෙනා නැකත් 27. මේ කසාද බැන්නේ චන්ද්‍රයා. චන්ද්‍රයාට 27 යන්නේ. රෝහිණියට රැහෙන නැකත. රැහෙන නැකත. යමෙක් රැහෙන නැකතින් ඉපදුනා නම් සඳු දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙනවා නම් ඔහුගේ රැස්වල අඩු නම් ඔහු රෝගී. එදා ඔහුට ඇතිවුණු රෝගය රාජ්‍යලක්ෂ්මී රෝගය. රාජ්‍යලක්ෂ්මී රෝගය කියන්නේ ක්ෂය රෝගය. මේකම ගස්වලට සිද්ධ වෙනවා. එන්න නැකත් ගන්නකොට පරිස්සමයි. අපිට සිද්ධ වෙන ගස්වලට වෙදකම් කරන්න.
ගස් වල තෙම වැඩි වෙනවා. වාතය වැඩි වෙනවා. පිට වැඩි වෙනවා. පිට වැඩි වුණොත් පොළ කහ වෙලා කෙළවර පිච්චෙනවා. ජලය වැඩි නම් ගහේ තෙතමනේ වැඩි වෙනවා ගහේ. රෝගී කෘමීන් ඇතුල් වෙනවා. වාතය වැඩි නම් ගහේ ගැට ගහනවා. ගැට හැදෙන පොතුවල අස්වැන්න අඩු වෙනවා. වෘක්ෂ ආයුර්වේදය හදා ගන්න වෙයි අපිට මේ ගස් ටික බේරගන්න. ඒකට වෘක්ෂ ආයුර්වේදය හදා ගන්න ඕනේ. එහෙම නම් ලෙඩෙක් කරගත්තොත් නැකතකට ගස් හිටවන්න කියන්නේ අපි ඔබට. එන්න නැකතකින් ගස් හදනකොට වර්ධනය විතරක් නෙමෙයි ඒ නිරෝගීකමත් ආරක්ෂා වෙනවා. ඒ සඳහා අපිට හඳ අවශ්‍යයි. හඳේ අවස්ථාවල කතාවක් තියෙනවා කුසිකර්මයට බලපාන. කරන 60 ගන්න 60ක් තිබුණාට කුසිකර්මයට මේක බෙදන්නේ සතියට 7 ගන්නේ 7යි. කරන 7යි. සින්න, දිවි, ගව, ගජ, එළු, කුකුළු, කූරු. සන්ධි අවස්ථාවල ටිකක් මම මේක කියනවා. උඩින්ම ලියලා තියෙනවා. සන්ධි අවස්ථාවල. ඒකින්ද සින්න කරන්නේ අලි එන පාරක හැදුවත් පොල් පැලයක්. අලියට පේන්නේ පොල් පැලයක් නෙමෙයි සිංහයක්. මිනිස්සු කියන විදිහට. සතුන්ගේ ඇස් මගේ නැතිනම් මට මේක වැටහෙන්න ගන්න බෑ. නමුත් මගේ මිනිස්සු කියන දේ මම විශ්වාස කරනවා. මගේ පොතේ පිටුමේ මගේ පොත්වල පිටුමට දාන්නේ සකීය මිමුත්තන්ගේ දේශීය ඥානය. බියක් එකක් නැතුව රැකගෙන මගේ පරපුරේ වීරෝදාර ගොවියන්ට වන්නපස මලක් කොට. ඒ පදනම මම මගේ මිනිස්සු කියන විශ්වාස කරනවා. එන්නේ පොල් පැලේ පෙන්නේ සිංහෙක් වගේ. ඕකිට වෙන්නේ නැහැ. අලීනට වල විසින්න කරන ගන්න මේක. දිවි කරන්නේ හැදුවොත් එතන ඉන්න කොටියෙක් උතෙන් දිලා වෙන්න කැමති නැහැ. එන්න අපි වැටබදින්න දිවි කරන්නේ වරසත් වෙන දියස්වල. අලීනෝ නම් දිවි කරන්නේ නෙමෙයි වැටබදින්න සිංහ කරන්නේ. කුෂ්කර්මයේ ගන්න කර්ම දෙක. ගජ කරන්නේ හැදුවොත් වතුර වැඩි වැඩ වාගේ යන්නේ. එදා මහාචාර්ය කාලු පොන්සේක හදපු ඒ කොඹද අදත් තියෙන කොඹද ගජ කරන්නේ නේද? වතුර වැඩි. එළු කරන්නේ හැදුවොත් එළුව කෑම වාරෙමයි. ලියලන්නේ නැහැ. කුකුළු කරන්නේ හැදුවොත් කුරුල්ලෝ කනවා. පණුවෙක් කනවා. ඌරු කරන්නේ හැදුවොත් හොඳ අස්වැන්න. හැබැයි අන්තිම මොහොතේ වරසත්තුන්ගේ කාර්යයට ගොදුරු වෙනවා. කවුද මේවා කිව්වේ? කවුද මේවා විශ්වාස කළේ? කවුද මේවා බොරු කියලා අත්හදාගන්නේ? මං අහන්නේ ඒකයි. මහ ලොකුට අපි කියනවා අපි සිව් හෙලේ යක්ෂ රාක්ෂස රාග දේව උගන්වන දේව ගෝත්‍රිකයෝ මේක ඉතල උගන්වලා කුස රකින්න රතු සැකසන කුසිකර්මී කරලා ඇති. පාලකෙක් යක්කු මේක දැනගෙන ඉන්නේ නැති. උන්ට සක්ෂේක જાතියක් වෙන්නේ නැති. හද අපේ පාලකයෝ විදේශිකයෝ. උන්ගේ රසායන කොට අරපිච්ච අපි NPK සරණං ගච්ඡාමි. අපි දන්නේ නැහැ. අපි යනවා කුකුලට පන්සිල් ඒකේ තියෙනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි. සිහි බුද්ධිය පරිදි ගන්න තුරුව කරන්නේ. ප්‍රාණඝාත කුසලයේ කරන්නේ නැහැ කියලා කුකුලට ගිහිල්ලා. ගොයම් අපි ප්‍රාණඝාත කුසලයේ ඔප්පු කරලා කරනවා. කොහොමද? ප්‍රාණඝාත කුසලයේ සම්පූර්ණ පකල් වෙන්න කරුණු පහයි. පණති නැතකීම, පණති බව දැන ගැනීම, මැරීමේ සිට මැරීම උපක්‍රම මැරීම. ගොයම් නැතකම් පණති කාරි. ඉගිලෙන දැක්කම පණති බව දැනගත් එකයි. ඌ මරන්න කිතිච්ච එකයි. මරණ උපක්‍රමයේ කුමිනාස්ගේ ගාම තීන්දුව කරකාරී. ඒක ගාස් එකයි. සදා මෙරිත් එකයි. කර්මයේ සම්පූර්ණයි. කර්මපතේ සම්පූර්ණයි. මහත්ඵල මහත්තාන සංසය අපාගත වීම නියතයි. මම ස්වාමීන් වහන්සේ නමකට මම පන්සිල් දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ලංකාවේ ගොවියන්ට පන්සිල් දීලා කුසිකර්මයක් කරන්න බෑ. විශ්වවිද්‍යාලවල සහ හැමතැනම උගන්වන්නේ මේ මිනිමම කුසිකර්මය. මේකෙන් බැහැර කරන්න නම් කුසිකර්මයේ මේ උගන්වන්න ඕනේ ජ්‍යොතිෂය. මම ගොවියන්ට ජ්‍යොතිෂය ඉගෙනීම අවශ්‍යයි කියන තැන තීන්දුව කළේ මෙන්න මේ කාරණාව. ඒකින්ද මම අමාරුයි මේ දෙත මුද්‍රණය කරන මට වෙලාව නැහැ. සබාදහම් ගොවිදික. ඒක උඩින්ම කියනවා සාකේක පැලීම වැඩිම තෝරන අසිත සබාදහමේ අසිතමත් සිදුවීමයි. එහාතර වන්නේ ඉරහඳ ඇතුළු ග්‍රහලෝක මිනිසා නෙවෙයි. ඒ නිසා අපි කවුද?
ඉරු දෙවියන්ගේ නෑයෝ, හඳ දෙවියන්ගේ නෑයෝ, ආදී අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳේ වැඩ කරනවා. ඉරෙන් වර්ධනය හඳේ ඔය සියලු උදව් ගන්නවා. ඉරෙන් වැඩ ගැනීම යන කල්යල් බැලීමයි. හරියට කල්යල් බලා වරිතන් කිරීම. සඳෙන් වැඩ ගැනීම යන එකත් බැලීමයි. සූර්යා නිවර්තන අතර ගමන් කරන කාලය ගැන සලකා හිඳුගේ තුස්ස වර්ණාවලිය ඒ අවස්ථාවේ වෙනස් වීම සිරුර ප්‍රයෝජනට ගැනීම කල්යල් බලා වරිතන් කිරීමකට නම් කර ප්‍රයෝජනට ගැනීමයි ඉරෙන් වැඩ ගැනීම කියන්නේ. සඳෙන් වැඩ ගැනීම කියන්නේ ග්‍රාහක මත වැටෙන ආලෝකය හිරුගේ ආලෝකයෙන් පරාවර්තන වන ආලෝකයේ සඳ විසින් නාමිගත කිරීම මනාව තේරුම්ගෙන ඒ නැකසුලට වැඩ කිරීමයි. සූර්යාලෝකයේ චන්ද්‍රවකින් පෘථිවියට කෝණගත කිරීම කරණය. මෙම කෝණ සිංහ උරුළු ගජ දිවි කුකුළු එළු ගව ලෙස නම් කර ඇත. බොහොම පැහැදිලිව අතරමං නොවෙන්න මේ රටේ ගොවියෝ මම මේක ලියනවා. මේක හදනවා. මේක තුල මම මේක පැහැදිලිව කියනවා මේ කොච්චර නැගත් තිබුණත් මේ අවුරුද්දේ හොඳම නැගත් ටික මම තෝරලා දීලා තියෙනවා. ඒ තමුනාසලට තේරුම් ගන්න නොහැකි නිසා ඒක තේරුම් ගන්න ජෝතිෂයේදී තමුනාසල කේන්ද්‍ර කරගෙන ගහන කේන්ද්‍ර සටහන කේන්ද්‍රේ බව. ඒක තුල තමුනාසලගේ වාක්‍යයේ පිටයි සෙමයි සංකල්පය වෙනස් වීම පිළිබඳව විශ්වාස කරන්න බෑ. ඒ වාක්‍යයේ පිටයි සෙමයි සංකල්ප වෙච්ච තිරුරට ග්‍රහලෝකවල හැසිරීම අනුව ඔවුන්ගේ වාක්‍යයේ පිටයි සෙමයි සංකලනය වෙනස් වී රෝගීන් විය හැකි. නම් ඔහුගේ ජීවිත කාලය තුල තියෙන විස්තරය බලන්න නම් අනිවාර්යයෙන් හඳහන බැරි යුතුයි. කේන්දරේ හඳහනයි කියන. හඳහන තමයි හඳ ඒ මොහොතේ ඇතුළු ආකාරය. හඳ ඒ මොහොතේ ඇතුළු ආකාරය වලට සටහන කියන්නේ උපන්නකතින් විස්තර කරන සේරම කියන්නේ හඳහන. මේකම පැලයකට තියෙන බව කියන්නයි මට ඕනකම තියෙන්නේ. තමුන්නාන්සලා සාධාරණ නම් තමුන්නාන්සලා කේන්දරේ බලනවා නම් කේන්දරේ විශ්වාස කරනවා නම් එහෙනම් අපි පැලයක් රෝපණය කරන මොහොත ළමයේ ඉපදෙන මොහොතට සමානයි. ඒ දුසලකා කරන කුසීකර්මය මෝඩ කුසීකර්මය. එනිසායි මම කියන්නේ ඒව බලව කියන්නේ නැතුව තේරෙන භාෂාවෙන් කළු භාෂාවෙන් මම කියනවා ඌවරේ උඹල කියලා. ඒ සඳහා අවශ්‍ය ගොවිපළවල් මම නිර්මාණය කරනවා. එවිදිලා නැවතිලා කරලා බලලා ඊට පස්සේ බයකට ඉදිරියපත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම තමයි නාසලට දෙන්න මම ඕනෑ මොළ මොහොතක පෙනී හිටිනවා. ඉන්දයි දුරලා පේනායකම දුන්නේ. බුහාසි බංගොවින්දන්. බුහාසි මීනාත් එක්ලා තනියෙන් වෙනවා. නම් ධර්ම පාරවල ඉස්සරහට බැලලා ඉන්නවා. එන්න මම සන්තෝෂ වෙනවා ශ්‍රී නගරානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලවල බුහාසිගේ මෙලියක් තියෙනවා. ඔය විශ්වවිද්‍යාලය හදන්න මුළුමනින්ම මම ඔකේ කතිකාචාර්යයෙක් වුණා. වෙලාවට තියෙන මම එකට ගියට ඒක මම ඉස්සර අකමැත්තෙන් කැමැත්තෙන් වෙරේ කොකින් නිසා නෙවෙයි. කරන්න මේ මහා කාර්යය මම නොතේරෙන තැන්වලදී මට තේරෙච්ච දේවල් කියලා දෙන්න මම ඉස්සරහට එනවා. මේක ආරාධිත පළවෙනි දේශනය. මේ දේශනයෙන් මම හිතන්නේ මට කියා ගන්න ඕනේ අකරමුලි 100ට එකක් දෙකක් කලින් මම කළා. ඒ හින්දා හිතන්න අදට මම නවතිනවා. ස්තුතියි වුණා.